අපි මේ වීඩියෝ මාලාවේ කතා කරනවා අණුවල ලුයිස් ව්‍යුහ ලියන්නේ කොහොමද කියන කාරණාව. මේ වීඩියෝ මාලා වීඩියෝ 4ක් තියෙන එකේ පළවෙනි වීඩියෝ එකකින් අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා අණුවක ලුයිස් ව්‍යුහය අයනයක ලුයිස් ව්‍යුහය ලියන්නේ කොහොමද කියලා. අණුවක හෝ අයනයක ලුයිස් ව්‍යුහය කියන්නේ මොකක්ද? ඒතර මේ ත්‍රිමාන ව්‍යුහයක් තියෙන අණුවක් හෝ අයනයක් අපි ද්විමාන තලයක අඳිනවා. ඒවායේ පරමාණු වල පිහිටීම් පරමාණු අතර තියෙන බන්ධන ස්වභාවය නිරූපණය වන ආකාරයට සහ ඒ එක් එක් පරමාණු මත තියෙන ආරෝපණය සහ ඒකසර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය නිරූපණය වෙන විදිහට. ඔයගොල්ලන්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ පළවෙනි ප්‍රශ්නය අණුවක ලුයිස් ව්‍යුහය නිර්ණය කරන්න, ඒ වගේම හැඩාපෝහණය, කාක්ෂික හඳුනා ගන්න වගේ තියෙන ප්‍රශ්න. එතකොට මේ ප්‍රශ්නය කරන්න මේ ලුයිස් ව්‍යුහ ලිවීම කියන කොටස ඉතා පැහැදිලිව මුල ඉඳන් අවබෝධ කරගන්න එක වැදගත්. මේක පියවර 5කින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේ පියවර 5 ඔයගොල්ලෝ පාඩම් කරගත යුතු නැහැ. ඒක විභාගයේදී ඔයගොල්ලෝ ඒක භාවිතයෙන් පියවර 5ක් ගිහිල්ලා අණුවක හෝ අයනයක ලුයිස් ව්‍යුහය ඉතා නිවැරදිව ලියන්න පුළුවන්. හරි. අපි බලමු අණුවක හෝ අයනයක ලුයිස් ව්‍යුහය ලියන්නේ කොහොමද කියලා. මේකේ පළවෙනි පියවර තමයි සැකිල්ල. හරි. යම් අණුවක හෝ අයනයක සැකිල්ල කියලා කියන්නේ මොකද්ද? සැකිල්ලක් කියලා කියන්නේ එම අණුවේ හෝ අයනයේ පරමාණු සකස් වෙලා තියෙන පිළිවෙල. එක් එක් පරමාණු මොන පරමාණු වලටද සම්බන්ධ වෙලා තියෙන කියන මූලික ආකෘතිය තමයි සැකිල්ල කියලා කියන්නේ. මම උදාහරණයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් ඇසුරෙන් මේ ලුයිස් ව්‍යුහයක් ලියන කිතා සරලව අපි කතා කරමු. ඒතර සැකිල්ල කියලා කියන්නේ මේකේ තියෙනවා කාබන් පරමාණුවක් සහ ඔක්සිජන් පරමාණු දෙකක්. මේ පරමාණු තුන කොහොමද ඇහිරිලා තියෙන්නේ? ඒතර කාබන් ඩයොක්සයිඩ් වල ව්‍යුහයට අදාළ සැකිල්ල වෙන්න ඕනේ කාබන් පරමාණුව මැද ඉඳලා ඔක්සිජන් පරමාණු දෙක දෙපැත්තේ ඉන්න සැකිල්ල. දැන් කෙනෙක්ට අවශ්‍ය නම් අපි හිතමු මෙයා මේක දන්නේ නැහැ කියලා. එයාට ඕන මෙන්න මෙහෙම සැකිල්ලක් ලියන්නත් පුළුවන්. නමුත් මේක කාබන් ඩයොක්සයිඩ්ගේ සැකිල්ලක් නෙමෙයි. ඒක නිසා ඔයගොල්ලන්ට විභාගෙදී මේ සැකිල්ල ගැන වද වෙන්න අවශ්‍ය නැහැ. සැකිල්ල ඔයගොල්ලන්ට විභාගෙදී දෙනවා. දෙවනි පියවර යම් පරමාණුවක ඉලෙක්ට්‍රෝන අෂ්ටකය පිරෙන්නේ නැත්නම්, එහෙම නැත්නම් එයාගේ කවචය සම්පූර්ණයෙන් පිරෙන්නේ නැත්නම්, එයා බලාපොරොත්තු වෙනවා එක්ක ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින්, එක්ක ඉලෙක්ට්‍රෝන පිට කරමින් හෝ ලබා ගනිමින් ස්ථායි තත්වයකටපත් වෙනවා. එතකොට මේ අණුවක හෝ අයනයක තියෙන පරමාණු වල ඉලෙක්ට්‍රෝන වල යම් ඌනතාවක් නිසා තමයි ඒගොල්ලෝ මේ බන්ධන හදාගෙන තියෙන්නේ. බන්ධන හදන්න සහභාගී වෙන්නේ යම් පරමාණුවක සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන. සංයුජතා කවචය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන. දැන් කාබන් කියන එක ගත්තහම කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ 1s2 2s2 2p2. එහෙනම් මෙයාගේ බන්ධන හදන්න සහභාගී වෙන ශක්ති මට්ටම කියන්නේ දෙවෙනි ශක්ති මට්ටම. ඒකේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 4ක්. ඔක්සිජන් කියලා කියන්නේ 1s2 2s2 2p4. එයාගේ අවසාන ශක්ති මට්ටම කියලා කියන්නේ දෙවෙනි ශක්ති මට්ටම. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 6ක්. එහෙනම් ඔක්සිජන් සහ කාබන් බන්ධන හදන්න සහභාගී වෙන්නේ මෙන්න මේ අවසාන ඉලෙක්ට්‍රෝන ටික. දෙවෙනි පියවරේදී ඔයගොල්ලෝ කරගන්න ඕනේ මේ අණුව හෝ අයනය සඳහා මේ කාබන් ඩයොක්සයිඩ් අණුවේ සංයුජතා කවචයේ තියෙන සියලුම ඉලෙක්ට්‍රෝන ටික එකතු කරගන්න. එතකොට කාබන් සපයනවා ඉලෙක්ට්‍රෝන 4ක්, ඔක්සිජන් සපයනවා ඉලෙක්ට්‍රෝන මෙයාගෙන් 6යි, මෙයාගෙන් 6යි, ඉලෙක්ට්‍රෝන 12යි. සමස්ත ඉලෙක්ට්‍රෝන ගාන 16යි, යුගල් ගාන 8යි. තුන්වෙනි පියවර මෙම සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් ටික අෂ්ටකය සම්පූර්ණ වෙන පරිදි එම අණුව පුරා යොදන්න වෙනවා. අපේ ගත්ත උදාහරණය කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් අපිට ආව ඉලෙක්ට්‍රෝන යුගල් 8ක්. රයිට්. ඉලෙක්ට්‍රෝන යුගල් 8න් දැනට යුගල් දෙකක්. මේ බන්ධනයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක්.
right ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දැන්ට මෙතනට භාවිතා කරලා තියෙනවා තව ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් 6යි හැම වෙලාවෙම මේ යුගල් 6 හෝ යුගල් ප්‍රමාණය මේ අණුවට එකතු කරද්දී බාහිර තියෙන පරමාණු වලට මුලින් එකතු කරලා ඉතුරු වුණොත් තමයි කේන්ද්‍ර පරමාණුවට දාන්නේ. මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ වෙන්න ඉලෙක්ට්‍රෝන කීයක් අවශ්‍යද? ඉස්සෙල්ලා බලන්න ඕනේ දැනට යාළඟ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා. දැනට ඔක්සිජන්ටගේ අෂ්ටකය පිරෙන්න අවශ්‍ය කරන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝනය කාබන්ට තමයි. නමුත් එයාගේ සංයුක්ත කවචය තියෙන නිසා මේ ඉලෙක්ට්‍රෝන දෙකම ඔක්සිජන්ටත් අයිති කාබන්ටත් අයිති. දැන්ට දෙකක් තියෙනවා. එහෙනම් තව ඉලෙක්ට්‍රෝන 6ක් මේකට අවශ්‍යයි. 1යි 2යි 3යි යුගල් 3යි කියන ඉලෙක්ට්‍රෝන 6යි. දැන් එයාගේ අෂ්ටකය සම්පූර්ණයි. තව ඉතුරු වෙලා තියෙනවා ඉලෙක්ට්‍රෝන යුගල් 3ක්. ඩවුන් මේ පැත්තට මෙන්න ඔක්සිජන් එයාගේ දැන්ට ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. තව ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තිබ්බොත් එයාගේ අෂ්ටකය සම්පූර්ණ වෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල් ටික ඔක්කොම ඉවරයි. කාබන්ට දාන්න වෙන්නේ නැහැ. අපි කේන්ද්‍ර පරමාණුවට ඉලෙක්ට්‍රෝන දාන්නේ ඉතුරු වුණොත් විතරයි. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ කේන්ද්‍ර පරමාණුවට ඉලෙක්ට්‍රෝන දාන්න බැරි වුණා කියලා. right. හතරවෙනි පියවර තමයි මේ එක් ඔගොල්ලෝ මේ ලියාගත්ත ව්‍යුහයේ එක් පරමාණුව මත ආරෝපණය ගණනය කරනවා. හරි. ආරෝපණය ගණනය කරද්දි මතක තියාගන්න අපිට වර්ධින තැනක් තියෙනවා. ඒ තමයි දැන් අපි මුලින් මේක අෂ්ටකය නීතිය අනුව මේ ඉලෙක්ට්‍රෝන දෙකම කාබන් ඔක්සිජන්ට අයිති කියලා ගත්තා. ඒ වගේම අපිට ඕනනම් කාබන්ට අයිති කියලා ගන්නත් පුළුවන්. හැබැයි දැන් බලන්න ඕනේ මේ ලියලා තියෙන ව්‍යුහය තුල ඔක්සිජන්ට පමණක් ඉලෙක්ට්‍රෝන කීයක් අයිතිද? කාබන්ට පමණක් ඉලෙක්ට්‍රෝන කීයක් අයිතිද? මෙයාගේ බලමු. මෙයාට තියෙනවා ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6යි. මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් තනිකරම ඔක්සිජන්ට අයිති. එහෙනම් 1 2 3 4 5 6 මේකයි 7යි. ඉලෙක්ට්‍රෝන තියෙනවා 7ක්. මෙතන 1 2යි. ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. මෙතන 1 2 3 4 5 6යි 7යි එන 7යි. දැන් බලන්න ඕනේ මේ කාබන් සහ ඔක්සිජන් බන්ධනය හදන්න ඉලෙක්ට්‍රෝන කීයක් දුන්නද? ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන 6ක් දුන්නා. හේතුව එයාගේ සංයුක්ත කවචය තුනේ 2s2 2p4 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මෙයා දුන්නා ඉලෙක්ට්‍රෝන 4ක් එයාගේ තුනේ 2s2 2p2 කියන වින්‍යාසය නිසා. මෙයාත් දුන්නා 6ක්. දැන් අරගන්න මේ දෙන්නගේ වෙනස. ඉලෙක්ට්‍රෝන 6ක් දුන්න බන්ධනය හදන්න දැන් 7ක් තියෙනවා. එහෙනම් මේ පරමාණුව මත එක ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙලා. එක ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙලා කියන්නේ මෙතන තියෙන ඍණ ආරෝපණය. මෙතනත් එහෙමමයි ඉලෙක්ට්‍රෝන 6ක් දුන්න අය දැන් තියෙනවා 7ක්. ඒ කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් වැඩි. මෙතන ඉලෙක්ට්‍රෝන 4ක් එයා බන්ධනය හදන්න දීලා තියෙනවා. හැබැයි දැන් ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 2ක් අඩු වෙලා. ඉලෙක්ට්‍රෝන 2ක් අඩු වෙලා කියන්නේ යගේ ආරෝපණය ධන 2. මෙන්න මේක හදා ගන්න 4 වෙනි පියවරේදී. හරි. 5 වෙනි පියවරේදී අපි බලන්න ඕනේ මේකේ ආරෝපණය හැකිතරම් අඩු කරගන්න. අෂ්ටක නීතිය උල්ලංඝනය නොවන විදියට මේ කියන ව්‍යුහයේ ආරෝපණය අඩු කරගන්න. හරි. ආරෝපණය අවම කරන්න තියෙන ක්‍රමය තමයි යම් යම් පරමාණු මත තියෙන ඒකසර යුගල් බන්ධන යුගල් ලෙස මේ අණුවට එකතු කරන්න. උදාහරණයක් මට පුළුවන් මෙන්න මේ ඒකසර යුගල මෙතනට ගෙනහිල්ලා බන්ධනයක් බවට පත් කරන්න. එතකොට මේ කියන ඒකසරය මැකිලා මෙතන මොකක්ද තියෙන්නේ? දිත්ත බන්ධනයක් ඇති වෙනවා. මෙතන දිත්ත බන්ධනයක් ඇති වුනහම මෙතන ආරෝපණය මොකද්ද? අර ඉස්සෙල්ලා පොඩ්ඩක් බලමු. 1 2 3 4 5 6යි. ඉලෙක්ට්‍රෝන 6යි දැන් තියෙන්නේ ඔක්සිජන් මත. එයා දුන්නෙත් ඉලෙක්ට්‍රෝන 6යි දැන් තියෙන්නේත් 6යි. එහෙනම් ආරෝපණය 0යි. මෙතන ආරෝපණය දැන් කාබන් මත තියෙනවා ඉලෙක්ට්‍රෝන 1 2 3ක් තියෙනවා. එයා දුන්නේ 4යිනේ. එහෙනම් දැන් එයාගේ ආරෝපණය ධන 1ක් කියලා. තව ඉලෙක්ට්‍රෝන 1යි අඩු එයාට.
තව එකක් පුළුවන් මෙතන ඍණ මෙතන පේනවා මෙතන ඍණ සහ මෙතන ධන කියලා ඔයගලන්ට පුළුවන් තව එක සැරයක් මේ පැත්තට දාලා මේ ඒක සැරේ නැති වෙනවා මෙතන දිත්ත බන්ධනයක් එනවා. දැන් මෙතන සමස්ත ඉලෙක්ට්‍රෝන ගාන 1 2 3 4 5 6යි එහෙනම් ආරෝපණයක් නැහැ. මෙතනත් ආරෝපණයක් නැහැ. ඇනායන වල ලුයිස් ව්‍යුහ ලියන විදිය. යම් කාණ්ඩයකට පිටින් ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා ඍණ ලෙස ආරෝපණයක් ඇති වෙච්ච අවස්ථාවක්. හරි. මම උදාහරණයක් විදියට ගන්නවා NO2- කියන ඇනායනය. මේකේ ලුයිස් ව්‍යුහේ ලියන්න යන්නේ සුපුරුදු ආකාරයට අපි ඉස්සෙල්ලා කතා කරපු පියවර 5 අනුගමනය කරන්න පුළුවන්. එතනදී මතක තියාගන්න ඕගොල්ලෝ මේ පියවර 5 එකිනෙකට පල්ලෙහාට කරගෙන යන්න ඕනේ. එකම ව්‍යුහය ලියාගෙන ඒකට පියවර 5 දාගෙන ගියා නම් හරි මතකේ. රයිට්. පළවෙනි පියවර සැකිල්ල. සැකිල්ලේදී මේකේ තියෙන්නේ නයිට්‍රජන් පරමාණුව මැද තියෙනවා ඔක්සිජන් පරමාණු දෙක දෙපැත්තේ තියෙනවා. ඕක තමයි මේ අයනේ සැකිල්ල වෙන්නේ. දෙවෙනි පියවර විදිහට මම කිව්වා මෙම අයනේ හැදෙන්න සහභාගී වෙන සංයුදතා ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව හොයාගන්න කියලා. රයිට්. අපි හොයමු. ඔක්සිජන් ඉන්නවා. ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා. නයිට්‍රජන් එක්කෙනෙක් ඉන්නවා. අපි බලමු. නයිට්‍රජන් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ඉක්මනට ලියාගමු 1s2 2s2 2p3. එයාගේ සංයුක්තා කවචය කියලා කියන්නේ දෙවනි කවචය. දෙවනි කවචයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 5. එහෙනම් එයා දෙනවා බන්ධනය හදන්න ඉලෙක්ට්‍රෝන 5. ඔක්සිජන් කියන්නේ 1s2 2s2 2p4 මේවා කට්ටියට මතක තියෙනවා නම් ලියන්න අවශ්‍ය නැහැ. එයා ඉලෙක්ට්‍රෝන දෙනවා 6ක්. ඒතර ඔක්සිජන් පරමාණු දෙකක් තියෙන නිසා ඉලෙක්ට්‍රෝන 12ක් දෙනවා එයා. ඊළඟට මේ NO2- කියලා කියන්නේ මේකේ තියෙන ප්‍රෝටෝන ගානට වඩා ඉලෙක්ට්‍රෝන ගාන වැඩි. එක ඉලෙක්ට්‍රෝනයක් වැඩි. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝනේ ඇවිල්ලා තියෙන්නේ පිටින්. එහෙනම් පිටින් ඇවිල්ලා ඉලෙක්ට්‍රෝනයක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් එයත් මේ බන්ධනය හදන්න දායක වෙනවා. එහෙනම් එතන තව ඉලෙක්ට්‍රෝනයක් එනවා. සමස්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 18යි. යුගල් සංඛ්‍යාව 9යි. යුගල් සංඛ්‍යාව හොයාගත්තා. දැන් ඔය යුගල් සංඛ්‍යාව මෙන්න මේකට දාගෙන යන්න තමයි තියෙන්නේ. යුගල් සංඛ්‍යාව 9යි. 9න් දැනට යුගල් දෙකක් මේකට දාලා තියෙනවා. 9ක් තියෙනවා. ඒකෙන් දැනට යුගල් දෙකක් සැකිල්ල සඳහා වැය වෙලා තියෙනවා. නම් තව තියෙන්නේ 7යි. ඔය 7 දාගෙන යන් මෙතනට දාමු. අපි දැන් ඉස්සෙල්ලගෙත් මේක දැක්කා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා යාට. එයාගේ සංයුක්තා කවචේ. තව 6ක් තිබ්බනම් යාට ඇති. මෙතනත් එහෙමම තමයි. දැන්ට ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. තව ඉලෙක්ට්‍රෝන 6ක් තිබ්බනම් එයාගේ කවචේ සම්පූර්ණයි. දැන් තව 7ක් ඉතුරුයි කිව්වම 1යි 2යි 3යි 4යි 5යි 6ක් දැම්මා. තව එකක් ඉතුරුයි. ඉතුරු නම් දාන්න කේන්ද්‍ර පරමාණුවට. ඔන්න ඉලෙක්ට්‍රෝන ටික දාගෙන ඉවරයි. එක් පරමාණුව මත ආරෝපණය වෙන වෙනම හොයාගන්න. ඒකට ඕනනම් ඔයගොල්ලෝ පුරුදු වෙනකන් මේ හැම බන්ධනයක්ම දෙකට බෙදා ගන්න. හිතින් දෙකට බෙදා ගන්න. මෙයාට විතරක් අයිති ඉලෙක්ට්‍රෝන ගාන ගන්න දැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මෙතන 1යි 2යි 3යි 4යි. මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙතන 1යි 7යි. ඍණ 7යි. දැන් බලන්න ඒගොල්ලෝ දායක කරපු ඉලෙක්ට්‍රෝන ගන්න. මේ බන්ධනය හදන්න ඔක්සිජන් දුන්නා ඉලෙක්ට්‍රෝන 6ක්, නයිට්‍රජන් දුන්නා ඉලෙක්ට්‍රෝන 5ක්, ඔක්සිජන් දුන්නා ඉලෙක්ට්‍රෝන 6ක්. ඔය දෙකේ වෙනස තමයි ගන්න ඕනේ. 6ක් දීලා 7ක් ඉන්නවා කියන්නේ එක්කෙනෙක් වැඩි එහෙනම් ආරෝපණය ඍණයි. 5ක් දීලා දැන් 4යි ඉන්නේ කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් අඩු වෙලා එහෙනම් මේක ධන ආරෝපණයක්. මෙතන ඉලෙක්ට්‍රෝන දැන් 7ක් තියෙනවා ඉස්සලා දුන්නේ 6යි එහෙනම් මේක ඍණ. හරි. ඊළඟට පස්වෙනි පියවරේදී අපි කතා කරේ මේ
අණුවේ හෝ මේ අයනයේ තියෙන ඒකසර යුගල් අඩු කරමින් බන්ධන සංඛ්‍යාව වැඩි කරලා මෙන්න මේ ආරෝපණය අවම කරගන්න විදිය. right. අපි බලමු. ඔයාට පුළුවන් මෙන්න මේක මෙතනට දාන්න. මේක මෙතනට දැම්මහම මෙතන ඒකසරය නැති වෙලා මෙන්න මෙතන බන්ධනයක් බවට පත් වෙනවා. බන්ධනයක් බවට පත් වුනහම මෙතන ආරෝපණය නැහැ. ඇයි නැත්තේ? දැන් එයාගේ ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6යි තියෙන්නේ. එයා දුන්නෙත් 6 දැන් තින්නෙත් 6යි. දැන් බැලුව බැලමට අපිට පේනවා මේකත් මෙතනට දාන්න පුළුවන් වගේ. අපි නිකන් දාලා බලමු ඈ. මේකත් මෙතනට දාන්න පුළුවන් වගේ පේනවා. මොකද එතකොට මෙතන ආරෝපණෙත් නැති වෙනවා. මෙතන ආරෝපණෙත් නැති වෙනවා. අපි දාලා බලමු. එතකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මෙතන ආරෝපණෙත් නැහැ, මෙතන ආරෝපණෙත් නැහැ. හැබැයි මේ ව්‍යුහය වැරදි. ඇයි වැරදි? විශේෂයෙන් දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයට පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන 8ක් තියාගන්න විතරයි. දෙවන ආවර්තයට පල්ලෙහා තියෙන මූලද්‍රව්‍ය වලට විතරයි 8ට වඩා තමන්ගේ සංයුතා කවචය තියාගන්න පුළුවන්. එතකොට නයිට්‍රජන් කියන්නේ දෙවන ආවර්තයේ මූලද්‍රව්‍යයක්. දෙවන ආවර්තයේ මූලද්‍රව්‍යයකට අෂ්ටකය ඉක්මවන්න බෑ. දැන් මේ ලියලා තියෙන ව්‍යුහය ගත්තොත් එයාගේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6 7 8 9 10ක් තියෙනවා. එහෙනම් මේක වෙන්න බෑ. එහෙනම් ව්‍යුහය අපි අර නැවත තිබ්බ ආකාරයට සකස් කරමු. ඉස්සලා තිබ්බේ මෙන්න මෙහෙම. එහෙනම් එයාට තියෙන්න පුළුවන් ව්‍යුහය මෙන්න මේක. මීට වඩා ව්‍යුහයක් එකකට ලියන්න වෙන්නේ නැහැ. දැන් අෂ්ටකයේ තියෙනවා. 1යි නයිට්‍රජන් වටේ ගත්තොත් එහෙම 1 2 3 4 5 6 7 8යි. නයිට්‍රජන් වටේ ගත්තොත්. ඔක්සිජන් ගත්තොත් එයාගෙත් අෂ්ටකයේ තියෙනවා. 1 2 3 4 5 6 7 8යි. මෙතන ගත්තොත් එතනත් අෂ්ටකයේ තියෙනවා. 1 2 3 4 5 6යි 7යි 8යි. කැටායන වල ලුයිස් ව්‍යුහ ලිවීම. කැටායනයක් කියලා කියන්නේ ධන අයනයක්. යම් කාණ්ඩයකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුනහම ඒකට කියනවා කැටායනයක් කියලා. right. මම ඒකට ගන්නම් උදාහරණයක්. NO2+. අර ඉස්සෙල්ලා කිව්ව එක වගේම තමයි මේක වෙලා තියෙන NO2 කියන පරමාණු කාණ්ඩයෙන් එක ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙලා NO2+ වෙලා. දැන් මේකේ සුපුරුදු ආකාරයට පළවෙනි පියවර සැකිල්ල. මෙතන සැකිල්ල. දෙවෙනි පියවරට යන්න. දෙවෙනි පියවර. නයිට්‍රජන්ගේ සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න. අපි ඉස්සෙල්ලා එකේ මතකයෙන් කියමු ඉලෙක්ට්‍රෝන යාළඟ තියෙනවා 5ක්. ඔක්සිජන් සපයනවා ඉලෙක්ට්‍රෝන 6ක්. සහ මේ ඔක්සිජන් සපයනවා ඉලෙක්ට්‍රෝන 6ක්. ඒතර සමස්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6යි 12යි 17යි. මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 17යි. NO2+ කියන එකේ අදහස මම කිව්වා මෙම කාණ්ඩෙන් ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා. එහෙනම් එක ඉලෙක්ට්‍රෝනයක් මෙතනින් අයින් වෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 16යි යුගල් සංඛ්‍යාව 8යි. අපිට තියෙනවා යුගල් 8ක්. දැනට ඒකෙන් යුගල් 2ක් සැකිල්ල සඳහා අපි භාවිතා කරලා තියෙනවා. තව ඉතුරුලා තියෙන යුගල් 6යි. ඒ 6 දාමු බාහිර පරමාණු වල ඉඳලා අභ්‍යන්තර පරමාණු දක්වා. ඔන්න මේ ඔක්සිජන්ට දැම්ම ඉලෙක්ට්‍රෝන 6ක් 6 2 8යි. යාගේ අෂ්ටකය සම්පූර්ණයි. මෙතනටත් දාමු. එයාගේ අෂ්ටකය සම්පූර්ණයි. නයිට්‍රජන්ට ඉලෙක්ට්‍රෝන දාන්න වෙන්නේ නැහැ. මොකද අපේ ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව ඉවර වෙච්ච නිසා. හතරවෙනි පියවර. හතරවෙනි පියවරේදී කරේ එක් පරමාණුව මත තියෙන ආරෝපණය වෙන වෙනම හොයාගත්තා. ඒකට මේක දෙකට බෙදාගමු. මෙතන ආරෝපණය ඔයගොල්ලෝ දන්නවා ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන 6ක් දුන්න බන්ධනය හදන්න. දැන් මෙතන තියෙනවා ඉලෙක්ට්‍රෝන 7ක්. එහෙනම් එයාගේ ආරෝපණය ඍණ 1යි. මෙතනත් 1 2 3 4 5 6යි මේකයි 7යි. එයා හදන්න දුන්නේ ඉලෙක්ට්‍රෝන 6යි. දැන් එයා ළඟ 7ක් තියෙනවා කියන ඉලෙක්ට්‍රෝනයක් වැඩි. මෙතන
1යි 2යි. එයා කීයක් දුන්නද හදන්න? ඉලෙක්ට්‍රෝන 5ක් දුන්නා. දැන් තියෙන ඉලෙක්ට්‍රෝන 2යි. ආරෝපණය කීයද? ඉලෙක්ට්‍රෝන 5ක් දුන්නා. දැන් තියෙන්නේ 2යි. කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් ගිහිල්ලා. ඉලෙක්ට්‍රෝන 3ක් අයින් වුණා කියන්නේ ආරෝපණය ධන 3යි. පස්වෙනි පියවරේදී අපි කතා කරේ ඒකසර යුගල් බන්ධන බවට පත් කළා මේකේ ආරෝපණය අවම කරගන්න ඕන. right. අපිට පේනවා මෙතන ඔක්සිජන් මත තියෙන ඒකසර යුගලක් මෙතනට දාන්න පුළුවන්. දැම්මහම මෙතන දිත්ත බන්ධනයක් බවට පත් වෙනවා. මෙතන ආරෝපණය නැති වෙලා යනවා. මෙතන ආරෝපණය ධන 2ක් බවට පත් වෙනවා. තවත් පුළුවන්ද? ඔව් තාම නයිට්‍රජන්ගේ අෂ්ටකය පිරලා නැහැ. 1 2 3 4 5 6යි තියෙන්නේ. එහෙනම් මේ පැත්තෙනුත් අපි යුගලක් මෙහෙට දාමු. දැම්මහම මෙතන දිත්ත බන්ධනයක් හැදෙනවා. මෙතන ඒක සරේ නැති වෙලා යනවා. දැන් මෙතන සමස්ත ඉලෙක්ට්‍රෝන ගාන 1 2 3 4යි. එයා 5යි දුන්නේ. දැන් 4ක් තියෙනවා. කියන්නේ තව 1යි අඩු. ධන 1යි ආරෝපණය. මෙතන ආරෝපණෙත් දැන් නැහැ. දැන් බලන්න හැම කෙනාගේම මත අෂ්ටකය තියෙනවා. 1 2 3 4 5 6 7 8යි. නයිට්‍රජන් මත? ඔව්. 1 2 3 4 5 6 7 8යි. මේ ඔක්සිජන් මත? ඔව් යා මතත් අෂ්ටකය තියෙනවා. 1 2 3 4 5 6 7 8. හරි ඊළඟට අපි කතා කරමු N3 කියන ඇනායනයේ N3- කියන ඇනායනයේ ලුයිස් ව්‍යුහය. මේකට කියනවා ඒසයිඩ් අයනය කියලා. මේක ඒසයිඩ් අයනයේ සැකිල්ල වෙන්නේ මේක. හරි. දැන් ඕගොල්ලෝ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා මේකේ ව්‍යුහය ලියන්න උත්සාහ කරන්න. right. N3-. right. අපි බලමු. ඉස්සල්ලාම පළවෙනි පියවර විදිහට අපි සැකිල්ල ගොඩ නගා ගත්තා. ඒක ප්‍රශ්නයක් නෑ. දෙවෙනි පියවරේදී ඕගොල්ලන්ට සිද්ධ වෙනවා හැම කෙනාගේම මේ බන්ධනය හදන්න ලැබෙන සංයුතා ඉලෙක්ට්‍රෝන ටික එකතු කරලා ඒකේ යුගල් සංඛ්‍යාව හොයාගන්න. නයිට්‍රජන්ගේ සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන අපි දැන් ඒක දන්නවා. ඒ වගේ නයිට්‍රජන් පරමාණු 3ක් තියෙනවා. එහෙනම් එයාගෙන් ලැබෙන සමස්ත ඉලෙක්ට්‍රෝන ගාන 15යි. N3- කියනකොට එයාගේ තියෙනවා ඇනායනයක්. කියන්නේ පිටින් ඉලෙක්ට්‍රෝනයක් මේකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් සමස්ත ඉලෙක්ට්‍රෝන ගාන 16යි. යුගල් ගාන 8යි. දැන් ඔය යුගල් ගාන අෂ්ටකය සම්පූර්ණ වන පරිදි මේ අණුව පුරා විසිරුවා හරිමු. 1 2 3 4 5 6 7 8යි යුගල් 8ම දාලා ඉවරයි. කේන්ද්‍ර පරමාණුවට දාන්න ඉලෙක්ට්‍රෝනයක් නැහැ. හතරවෙනි පියවරේදී අපි කතා කරේ මේ එක් පරමාණුවේ තියෙන ආරෝපණය හොයාගන්න කියලා. අපි දන්නවා මේ හැම පරමාණුවක් විසින්ම ඉලෙක්ට්‍රෝන 5 ගානේ බන්ධනයට දීලා තියෙනවා. දැන් මෙතන ආරෝපණය බලමු. මෙතන තියෙනවා ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6යි 7යි. එතකොට මෙයාටම අයිති වෙච්ච ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා දැන්. ඉලෙක්ට්‍රෝන 5යි දුන්නේ දැන් 7ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 2ක් වැඩි එහෙනම් ආරෝපණය ඍණ 2යි. ඍණ ආරෝපණ 2යි කියන්නේ. හරි. මෙතන බලමු. මේකමයි වෙනසක් නැහැ. 1 2 3 4 5 6 7ක් තියෙනවා. ආරෝපණය ඍණ 2. මෙතන ඉලෙක්ට්‍රෝන 1යි 2යි. ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 5ක් දුන්නා. දැන් තියෙන්නේ 2යි. ඒ කියන්නේ 3 මේ පරමාණුෙන් අයින් වෙලා තියෙනවා. එහෙනම් ආරෝපණය ධන 3. right. ඊළඟට පස්වෙනි පියවර ආරෝපණය අවමන ආකාරයට බන්ධන සකස් කිරීම. බැලු බැලමට පේනවා අපිට මෙතන නිකන් මෙහෙට පන්නද හැකි මෙහෙම මේ
මෙතන දිත්ත බන්ධනයක් බවට පත් වුණා. එතකොට මෙතන ආරෝපණය ඍණ එකක් වෙනවා. මෙතන ආරෝපණය ධන දෙකක් වෙනවා. 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6. එහෙනම් මෙතන අෂ්ටකයේ දැන් තාම පිරලා නැහැ. එහෙනම් ඔයාලට පුළුවන් මේ පැත්තෙන් බන්ධනයක් මේ පැත්තට ගෙනල්ලා දාන්න. එතකොට මෙතන ධන එකක් වෙනවා. මෙතන ඍණ එකක් බවට පත් වෙනවා. දැන් මෙතනින් තව එකක් මෙහෙට දාන්න පුළුවන්ද? මෙහෙම දාන්න බෑ. ඇයි? දැන්ට මේ පරමාණු 3 විසින්ම තමන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරගෙන ඉවරයි. එහෙනම් ඔතනින් එහාට ව්‍යුහයක් ලියන්න බෑ. මේකෙම තව අවස්ථාවක් මම කියන්නම්. අපි ඒක සම්ප්‍රයුක්ත ව්‍යුහ යටතේ ඊට පස්සේ කතා කරයි. මේකට විකල්ප අවස්ථාවක් මේ කියන්නේ. ඔයගලන්ට පුළුවන් මෙතනින් ඉලෙක්ට්‍රෝන යුගලක් බන්ධනයක් බවට පත් කරන්න ඉස්සල කරා වගේ ඍණ 1යි මෙතන ධන 2යි. ඊට පස්සේ කරේ මෙතන ඉන්නේ. එතනින් බන්ධන යුගලක් ඉලෙක්ට්‍රෝන යුගලක් බන්ධන කරන්නේ. එහෙම නැතුව මෙතනින්ම තවත් ඉලෙක්ට්‍රෝන යුගලක් බන්ධන බවට පත් කරන්න පුළුවන්. එහෙම වුණාන් පස්සේ මෙතන ධන වෙනවා. මෙතන ආරෝපණයක් නැතිලා යනවා. මේ ව්‍යුහයත් ගන්න පුළුවන්. ඇත්තට මේ ව්‍යුහ දෙකම ලුයිස් ව්‍යුහ. අපි මේවට කියනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ කියලා. සම්ප්‍රයුක්ත ව්‍යුහ කියන කොටස අපි ඊට පස්සේ කතා කරනවා. දැන්ට මේ දෙකෙන් ඕනම එකක් මේක ලුයිස් ව්‍යුහ විදියට සලකන්න පුළුවන්. මොකද මේ පරමාණු තුනම තමන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරගෙන ඉන්න නිසා.